ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. මේ ආරම්භ වන්නේ ඉදිකට දෙවන වැඩසටහන් මාලාවේ 8 වන දිගහැරුම. වෙනද වගේම මතක් කරන්නම්, ඔබ අපගේ පෙර වැඩසටහන් ශ්‍රවණය නොකරපු අයෙක් නම් ඔබට පුළුවන් ඉදිකට Facebook පිටුවෙන්, ඉදිකට YouTube channelෙන් සහ ඉදිකට පොඩ්කාස්ට් එකෙන් අපගේ පෙර වැඩසටහන් සියල්ලම ශ්‍රවණය කරන්න. ඒ වගේමයි මතක ඇතුව අපේ පේජ් එක ලයික් කරන්න සහ ෆලෝ කරන්න. ඒ වගේමයි YouTube channel එකත් subscribe කරන්න. එතකොට ඔබට පුළුවන් අපගේ ඉදිකඩ වැඩසටහන් සියල්ලම මගහැර ගන්න නැතුව ශ්‍රවණය කරන්න. ඉතින් හැමදාම වගේ අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආදරණීය අමුත්තෙක්. ඔබටත් පුළුවන් ඉදිකඩ වැඩසටහනකින් අපත් සමග එකතු වෙන්න. ඒකට කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක්. ඔබට කරන්න තියෙන්නේ 0711යි 44යි 75යි 91. මෙන්න මේ දුරකථන අංකයට අපිට ඇමතුමක් ලබා දෙන්න. අපි ඔබට ඉදිකඩ වැඩසටහනක් වෙන් කරන්නම්. ඉතින් සහෘද හිතවතුනි, අපේ මේ වැඩසටහන හුදෙක්ම ස්වභාවිත ගීත පිළිබඳ පමණක් විචාරය කරන ඒක ගීත විචාරාත්මක වැඩසටහනක් නෙමෙයි කියලා ඔබ හැමෝම දන්නවා. සාහිත්‍යමය කරුණුකාරණා වගේම සමාජීය කරුණුකාරණා පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. ඉතින් අද එවැනි වූ විශේෂ දිගහැරුමකට තමයි අපි දැන් මේ සැරසෙන්නේ. මොකද අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් හදාරන විද්‍යාර්ථයෙක්. ඔහු නමින් නිමන්ත ගයාශාන් පෙරේරා. හොඳයි, ඉදිකඩ මා ඇසූ රස මේ සොඳුරු ගීතමේ චාරිකාවට අද අපත් සමග එකතු වන්නට ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. මුලින්ම අපි ඒ ගැන කතා කරමු. මොකද මෙතනට සහභාගී වෙන ඕනම කෙනෙක්ගෙන් අපි මුලින්ම අහන දෙයක් තමයි මේක. ඇත්තටම මොනවද ඔබට මේ අවස්ථාව ගැන හිතෙන්නේ? ඉස්සෙල්ලම ආයිබෝන් කියනවා මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට. ඇත්තටම වැඩසටහන ආරම්භයේදීම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න වෙනවා සහන සහ මధుරන් කියන සහෝදරයන් දෙදෙනාට. මම මේ වැඩසටහනේ දීර්ඝ කාලයක් ඉඳන්ම රසිකෙක් වෙලා ඉඳලා අවසානයේ ඔවුන්ගේ ආරාධනාව මත අද මම මේ වැඩසටහනේ සම්පත්දායකෙක් වඩ පත් වෙලා තිනවා. ඇත්තටම ගොඩක් සතුටුයි. විශේෂ හේතුවක් තමයි ඇත්තටම කලින්ම කියන්න ඕනේ වැඩසටහන ආරම්භයට කලින් මේවට කලාව සම්බන්ධ විශාල දැනුමක් නැහැ. කලාව සම්බන්ධ ලොකු කියවීමක් තියෙනවා. නමුත් උසස් පෙළෙන් පස්සේ සිංහල භාෂාව හෝ ස්වභාවිත සංගීතය පිළිබඳ ලොකු කියවීමක් මා තුළ නැහැ. මම විශ්වවිද්‍යාල තුලත් ඉගෙන ගන්නේ සමාජ විද්‍යාව, අපරාධ විද්‍යාව, මනෝවිද්‍යාව, පදපදනම් විශේෂ වේදී උපාධියක් සමාජ විද්‍යාව පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ. එතකොට බොහෝ වෙලාවට වැඩසටහනේ ඉදිරියේදී මම හිතනවා ගොඩක් වෙලාවට මගේ කියවීම සමාජ කියවීමක් වෙයි කියලා. මේ සංගීතය ඇතුලේ ඇත්තට වෙනසක් වෙයි කියලා මම හිතනවා. මම හිතනවා ඒකින්ද වෙනත් මට ආරාධනා කරන්නේ නැත්තේ කියලා. ඒ වගේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න වෙනවා මේ කොවිඩ් කාලවකවානුව තුල ඇතුලේ. නැත්නම් මේ අර්බුදකාරී සමාජ ක්‍රමයේ ඇතුලේ මේ වගේ වැඩසටහනක් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යාම. මක් නිසාද මේ කොවිඩ් කියන්නේ නිකන් කායික රෝගයක් වුණාට මේ තුලින් පුද්ගලයාගේ මනසට මානසික තත්ත්වයට විශාල වූ බලපෑමක් කරලා තියෙනවා. පුද්ගලයා අද වෙනේට මේ හුදකලා වීම, නිරෝධායනය, ඇඳිරි නීතිය වගේ දේවල් නිසා පුද්ගලයා අද වෙනේට විශාල වශයෙන් මානසික බිඳ වැටලා තියෙනවා. අපි අර කියනවානේ පුද්ගලයා තුළ සහකම්පනය පවතින්න ඕනේ කියලා. ඇත්තටම මම දකිනවා මధుරංග අද වෙන විට මේ සමාජය තුළේ සහකම්පනය විය කියලා යනවා. ඊට ප්‍රධාන හේතුව මේ කොවිඩ් එක ගොඩනැගුණු මේ නව සමාජ තත්ත්වය, නැත්නම් අපි කියනකොට නිව් නෝමල් කියලා. ඔන්න තමයි නව සමාජ තත්ත්වය ඇතුලේ පුද්ගලයා තුළ සහකම්පනය බිඳ වැටලා මානව සාන්දෘෂ්ටිකවාදී දැක්මක් සහිත පුද්ගලයෙකු අද වෙන විට සමාජය තුළ නැති වෙලා තියෙනවා. මං හිතනවා සෞන්දර්ය සංගීතය ආශ්‍රය කොටගෙන ඔබ ගන්නා මේ උත්සාහය තුළ මෙයට සවන් දෙන්නා වූ මේ රසික ජනතාව තුළ මේ පවතින මානසික ව්‍යාකූලභාවය යම්කිසි මට්ටමකට හෝ නැති කිරීමට නේ යම්කිසි මට්ටමකට හෝ නැති කරලා උන් තුළ අර මානව සාන්දෘෂ්ටිකවාදී දැක්ම තවත් මිනිස්සෙක් පිළිබඳ මිනිස්සෙක් විදිහට දකින්න පුළුවන් දෘෂ්ටියක් ඇති කරන්න මේ සංගීතය හා සෞන්දර්යයට හැකි වෙනවා කියලා. ඒ නිසා මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ වෙනසට සම්බන්ධ කරගත්තට. ඇත්තටම ස්තුතියි. ඔව්, ඇත්තටම නිමන්ත සොයුරා කිව්ව විදිහටම
අපිට අද සමාජීය කරුණු කාරණා ගැන විශේෂ කියවීමක් අහන්න ලැබේවි. එහෙම නේද මధుරංග? ඔව් සහන් මටත් හිතන කාරණය තමයි ඒ විදිහට අද අපේ නිමන්ත සොයුරගේ මේ කියවීමත් එක්ක අපට සමාජය පිළිබඳ එතකොට අපේ ජීවිතය පිළිබඳ අලුත් දැක්මක් අලුත් ආකල්පයක් ඇති කරගන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් ගීතය පිළිබඳ විමසන්න කලින් මට තවත් දෙයක් අහන්න හිතුණ සහන් අපේ නිමන්ත සහෝදරයාගෙන්. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට මේ අර්ථවත් කලා රසවින්දනයට අපේ වර්තමාන තරුණ පරම්පරාවගේ තිබෙන නැඹුරුවීම ගැන ඔබ කොහොමද දකින්නේ? ඒ ගැන ඇත්තටම ඔබට සතුටු වෙන්න පුළුවන්ද? ඕමද රංගලෙන් අර්ථවත් කලා නිර්මාණයකට තරුණයන්ගේ තියෙන නැඹුරුවීම පිළිබඳව මම දකින්නේ ඇත්තට මේක සාපේක්ෂයි පුද්ගලයාගෙන් පුද්ගලයාට. නමුත් මේ ක්‍රමය ඇතුලේ මම දකිනවා මේ ක්‍රමය ඇතුලේ බොහෝ වෙලාවට තරුණයින්ට මේ අර්ථවත් සංගීතයේ අර්ථවත් සෞන්දර්යාත්මක දේවල් ගොඩක් දේවල් මගහැරමින් පවතිනවා කියලා. මේ තරඟකාරී ක්‍රමය ඇතුලේ ඇත්තටම අර හැමදේම දැන් ෂණික නූඩල්ස් වෙලානේ. කියන්නේ අපේ මුළු ජීවිතේම ෂණික නූඩල්ස්. හැමතිස්සම තරඟකාරී ඉක්මනට කරන්න හදන. ඒකින්ද අපිට අර නිදහසේ පාඩුවේ විවේකීව ගත කිරීමේ හැකියාව ඇත්තටම නැතිලා තියෙනවා. මම ඇත්තටම කැමතිව වෙස්ටර්න් කල්චර් එක ගැන. මොකද ඔවුන්ගේ ජීවිතේ විඳිනවා නේ. ඔවුන් කොෆි කෝප්පයක් බීලා පොතක් කියවන්න පුළුවන් උන්ට වෙලාවක් තියෙනවා සහ උන්ට වෙලාවක් ලබා දෙනවා. නමුත් අපේ ක්‍රමයේ ඇතුලේ ඇත්තටම මේ දේ ලබා දෙනවද කියලා මට ගැටලුවක් තියෙනවා. ඇත්තටම දැන් 10-11 සිංහල භාෂාව අනිවාර්ය වෙනවා. සිංහල භාෂාව සඳහා විශාල පොත් ප්‍රමාණයක් ජනතාවගේ මුදල් වලින් print වෙනවා. ඇත්තටම ජනතාවට නැත්නම් ඇත්තටම මේ තරුණ ප්‍රජාව මේ සාහිත්‍යය වැළඳ ගන්නවද? මේ සාහිත්‍යය මොකද ලබා ගන්නවද කියන දේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. විභාගයක් පාස් කර පමණින් සිංහල භාෂාවට ඒ ලබා ගත්ත පමණින් මේ කලාවට මේ කලාව පිළිබඳ දැක්ම කලාව පිළිබඳ සිතුවිල්ලක් නැත්නම් කලාව පිළිබඳ හොඳ රසිකයෙක් බවට පත් වෙන්න පුළුවන්ද නැත්නම් හොඳ නිර්මාණකරුවෙක් බවට පත් වෙන්න පුළුවන්ද පිළිබඳව ගැටලුවක් ඇත්තටම පවතිනවා. මම හිතනවා මේ ක්‍රමයේ වෙනස් වීමක් තමයි අවශ්‍ය. නේද? මේ තරඟකාරී ක්‍රමයේ මේ ෂණික නූල්ලස් ක්‍රමයේ ඇත්තටම වෙනස් වෙන්න ඕනේ. ටිකක් තැම්බෙන්න ඕනි බත වගේ. නේ සමහරට බත බෙරි වෙන්න පුළුවන්, සමහරට බත රොස් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම තරුණය කියන කට්ටිය මේ බතක් වගේ තැම්බෙන්න හරි රොස් වෙන්න හරි හරියට තමන්ගේ පදම දැනගන්න ඕනේ. එතකොට මේවා ඔවුන්ට බැලන්ස් කරගන්න පුළුවන්. කියන්නේ හොඳ සාහිත්‍යයට සමන් දෙන්න පුළුවන්. හොඳ නිර්මාණ බිහි වෙනවා අපේ සමාජය. ඇත්තටම මේ කාලවකවානුව තුළ තරුණයන් තින් දක්ෂ නිර්මාණ බිහි වෙනවා. සිනමාව හෝ වේවා, සංගීතය හෝ වේවා, චිත්‍ර හෝ වේවා ඇත්තටම අති දක්ෂ නිර්මාණ බිහි වෙනවා. සමාජ මාධ්‍ය තුළ අපිට දැක ගන්න පුළුවන්, රූපවාහිනිය තුළ දැක ගන්න පුළුවන්. මෙවැනි නිර්මාණ තරුණින් විසින් පරිශීලනය කරන්න ඕනේ. තරුණින් විසින් නැවත නිර්මාණය වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒ දේ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේම අපිට නැති කරලා තියෙනවා කියලා තමයි මම දකින්නේ. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වීම ඇතුලේ මම හිතනවා මීට වඩා තරුණයින් අර්ථවත් කලාවත් තුළ කලාකාමීක බවට පත් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔව්. දැන් මේ කියපු දේවල් අහගෙන ඉද්දී මට මෙහෙම දෙයක් හිතුණා. මොකද ගොඩක් වෙලාවට අපේ සමාජයෙන් නැගෙන මැසිවිල්ලක් තමයි මේ හොඳ නිර්මාණ, හොඳ කලා නිර්මාණ බිහි වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඇත්තට මේ වගේ හොඳ අර්ථවත් නිර්මාණ බිහිවීමේ ප්‍රවණතාව අඩු වෙලාද? නැත්නම් මේවා මේ මිනිසුන් අතරට යන්නේ නැද්ද? ඒ කියන්නේ ජනගත වෙන්නේ නැද්ද? ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ? ඔව් ඇත්තටම මම මේ හොඳ නිර්මාණයක් බිහි වෙන්නේ නැද්ද සහ ඒවා ජනගත වෙන්නේ නැද්ද කියන ගැටලු දෙකක් විතර තමයි මම දකින්නේ. හොඳ නිර්මාණ ඇත්තටම බිහි වෙනවා. අතීතයේත් හොඳ නිර්මාණ බිහි වුණා. හැබැයි අතීතයේ නරක නිර්මාණත් බිහි වුණා. අපි ඒව ගැන කතා කරන්නේ නැති ප්‍රශ්න තමයි මෙතන තියෙන්නේ. වර්තමානයේත් හොඳ නිර්මාණ බිහි වෙනවා සහ වර්තමානයේත් නරක නිර්මාණ බිහි වෙනවා. මේවා තීන්දුව නැත්තම් මේවා හොඳ නිර්මාණද කියන දේ තීන්දුව කිරීමේ හැකියාව තියෙන්නේ සම්මාන ලබා දෙන ආයතනයකට හෝ යම්කිසි නාලිකාවකට වගේ දෙයකට නෙමෙයි මම දකින විදිහට. ඒ තීන්දුව తీරන ගැනීමේ හැකියාව මේ නිර්මාණ හොඳයිද කියලා තීන්දුව తీරන ගැනීමේ හැකියාව ඇත්තටම පවතින්නේ රසිකයාට සහ සෞහෘද ප්‍රේක්ෂක ජනතාවට. ඒ නිසා මමත් රසිකයෙක්, මමත් සෞහෘද ප්‍රේක්ෂකෙක්. ඒ නිසා මම දකින විදිහට නම් හොඳ නිර්මාණ තවමත් බිහි වෙනවා වගේම කියන්න ඕනේ නරක නිර්මාණත් බිහි වෙනවා. ඒ වගේම කියන්න ඕනේ හොඳ නිර්මාණ ජනගත වෙන්නේ නැද්ද කියන කාරණේ පිළිබඳව ඉදිරිපත් කරන නිසා මම ඒ ගැනත් කියන්නම්. ඇත්තටම හොඳ නිර්මාණ ජනගත වෙනවා. නේ මේ තාක්ෂණීය උපයෝගී කරගෙන අද වෙන විට මේ සමාජ මාධ්‍ය හරහා ඇත්තටම හොඳ නිර්මාණ බිහි වෙනවා. හැබැයි අතීතේ අපි අවුරුදු 10ක් පස්සට යම් පොඩ්ඩක් බලන්න. නේ
ඒ අවුරුදු 10ක් පාසල ගියාම ඇත්තටම පුද්ගලයෙක්ට යම්කිසි ගීතයක් නිර්මාණය කරලා ගායකයෙක්ට තමන්ගේ ගායන ඉදිරිපත් කරන්න කොච්චර කට්ටක් කන්න වෙනවදනේ. ඒ කට්ට ඇතුලේ ඔවුන්ට යම්කිසි දේවල් කරන්න වෙනවනේ. ආර්ථික හැකියාව තියෙනවනේ, වෙනත් හැකියාවන් තියෙනවනේ. ඒව නැවතුනත් ඔවුන්ගේ කලාකෘතිය ජනතාව අතර ජනගත කිරීමේ හැකියාවක් නැති වෙනවා. නමුත් ඒ වසර 10 ඉඳලා අද වෙන විට වර්තමානය තුළ එහෙම ප්‍රශ්නයක් තියෙනවද? අපිට රූපවාහිනිය හෝ ජනගත කිරීමේ ඔය මාධ්‍යයන් අපිට නැති වුණත් අපිට පුළුවන් සමාජ මාධ්‍ය ඒ වගේ දේවල් උපයෝගී කරගෙන අපේ නිර්මාණ ජනගත කරන්න නේ. ඒතර මම දකිනවා සමහර අවස්ථාවලදී රූපවාහිනියේ පැත්ත බලාදෙකී නැති නිර්මාණකරුවෝ අද වෙන විට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කලාකෘති නිර්මාණය කරන ඔවුන්ගේ ඒවා අන්තර්ජාලය සමාජ මාධ්‍යරා ඒව ජනතාව ජනගත කරනවා. ඒතර මම හිතනවා වර්තමානයේ තුල ජනගත කිරීමේ කියන ගැටලුව ඇත්තටම එන්නේ අඩු වෙලා තියෙනවා. අතීතයේදී තිබ්බ ඇත්තටම හොඳ නිර්මාණ ජනගත වෙන්නේ නැද්ද කියන කාරණේ තිබ්බා. ඇත්තටම අතීතේ නම් හොඳ වර්තමානයේ තුල හොඳ නිර්මාණ ජනගත කරන්න පුළුවන්, නරක නිර්මාණ ජනගත කරන්න පුළුවන්. මදුරංග නිමන්ත සොයුරා කියපු දේවල් එක්ක මට මේ වගේ දෙයක් අහන්න හිතෙනවා ඔහුගෙන්. දැන් මේ වගේ වැඩසටහනක් කිරීම එක්තරා අභියෝගයක්. මොකද මෙවැනි දෙයක් වටා එකතු වෙන්නේ ඉතාමත් සීමිත වූ පිරිසක්. හැබැයි වසරකටත් අධික කාලයක් විශේෂයෙන් සමාජ ජාලා මූලික කරගෙන අපේ වැඩසටහන අපි කරගෙන යනවා. විශ්වවිද්‍යාල සහෝදරයෙක් විදිහට ඔබට මොනවද හිතෙන්නේ මේ උත්සාහය ගැන? ඇත්තටම ඔබලා ගන්න මේ උත්සාහය පිළිබඳ විශාල අගය කිරීමක් මගේ තියෙනවා ඒ රසිකයෙක් විදිහට. මොකද ඇත්තටම අපගෙන් වියකිලා යන අපගේ මේ කාර්ය බහුලතාවයත් එක්ක අපිට නැති වෙලා යන මේ සුන්දර සෞන්දර්යය නැවත අපි අතර ඇති කරන්න පුළුවන් වැඩසටහනක් විදිහට මම ඉදිකට වැඩසටහන දකිනවා. මේක විශාල අභියෝගයක් කියන දේ අනිවාර්යෙන් අපි පිළිගන්නේ නැහැ. මොකද සමාජ මාධ්‍ය හරහා මේ අරබුද කාලේ කාලවකවානුවක් තුල අවුරුද්දකටත් අධික කාලයක් නොකඩවා මේ ඉදිකට වැඩසටහන පවත්වාගෙන යාම ඇත්තටම හාස්කමක් විදිහට තමයි මම දකින්නේ. ඒ වගේම ඔබ කෙල්ලේ අහු ප්‍රශ්නයක් තමයි විශ්වවිද්‍යාල සහෝදරයෙක් විදිහට ඔබ මොකද්ද මේ වැඩසටහන පිළිබඳ දකින්නේ කියන දේ. ඇත්තටම මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට දකින දේ තමයි අපි හිතනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වුණාම ඉගෙන ගන්න දේ විතරයිද නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඉගෙන ගන්න රැකියාව කිරීම සහ රැකියාව අරමුණු කරගත් යම්කිසි අභිමතාර්ථ සාධනය කරගන්න විතරයිද කියන දේ අපි හිතන්නේ. නමුත් ඇත්තටම විශ්වවිද්‍යාල ශිෂ්‍යය කියන භූමිකාව ඇතුලේ විශාල කාර්ය කොටසක් සමාජ විසින් ඔහුට පවර්ලා තියෙනවා නේ. ඒ නිසා සෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වගේම පාසල් ශිෂ්‍යෙක් වේවා නැත්නම් සාමාන්‍ය ජනතාව පුද්ගලෙක් වේවා හැමෝටම සමාජ විසින් ගොඩනගන සමාජ විසින් පවරන ලද සමාජ කාර්යයන් තියෙනවා. ඒතර මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට පවරපු සමාජ කාර්යයෙන් එක් කාර්යයක් කියලා මම මේ දකිනවා. මොකද අද වෙනිට බොහෝ විට විශ්වවිද්‍යාල තුල පවා මේ සෞන්දර්ය කේන්දේ කෙමෙන් විය කියලා යනවනේ. සෞන්දර්යයට වඩා ඉගෙනීමනේ තරංකාරී ඉගෙනීම අවසානයේ අතර ඉගෙනගත්ත දේකුත් නැති දේවල් තියෙනවා සමහර කට්ටිය දකින්න පුළුවන්. ඒ නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියලා කියන්නේ ඇත්තටම මෙන්න මේ වගේ දෙයක් තමයි. කියන්නේ ඔහුගේ භූමිකාව ඔහු තේරුම් ගන්න ඕනේ වගේම ඔහුගේ භූමිකාව තේරුම් ගැනීම තුළ විශාල සමාජ මෙහෙවරක් විශාල සමාජ කාර්යයක් හිටු කරනවා. ඉතින් මම දකිනවා මේ ඉදිකඩ වැඩසටහනක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනෙකුගේ එකමුතු කමින් ගොඩනැගුණු විශාල සමාජ මෙහෙවරක් කියලා. හොඳයි. ඔබ අද තෝරාගෙන තිබෙන්නේ සුවිශේෂී ගීතයක්. මේ ගීතය අපි අසා තිබුණත් මේ ගීතය ගැන විශේෂ විවරණයක් කරන අවස්ථා හරිම විරලයි. නමුත් ඔබ අද මේ ගීතය තෝරාගෙන තිබෙනවා. මේ ඔබේ අවස්ථාව. කතා කරමු ඒ ගැන. ඔව්. එසේනම් වැඩි වේලාවක් නොගෙනම බොල්පිනි වැහෙන වේලාවේ මා තෝරාගත් ගීතය පිළිබඳව අපි කතා කරමු. ඇත්තටම කතා කරොත් මේ ගීතය සුවිශේෂී වන්නේයි. මම මේ වැඩසටහනේදී මේ ගීතය සෑම විටම සුවිශේෂී ගීතයක් කියන තැන ඉඳගෙන තමයි කතා කරේ. ඇත්තටම මේ ගීතය සුවිශේෂී කියලා මම කියන්නේ. මම දකින ආකාරයට අනෙකුත් ගීතයන් වල නොදකින අපූර්ව ලක්ෂණයක් මම මේ ගීතය තුල දකිනවා. ඒ තමයි මේ ගේපද රචකයා අර මම කලින් සඳහන් කරන ආකාරයේ තම දුර්ලභ ගණයේ ගේපද රචකයෙක්. ඊට හේතුව තමයි මේ ගීතය රසිකයෙකුට රස නැත්තම් අපි කියනවා සහෘදයෙකුට මේ ගීතය රස විඳින්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. එහි අර්ථ ගණනාවක් තියෙනවා. මේ නිසා මම මේ සාකච්ඡාවේදීත් මේ බෝල්පිනි වැහෙන වේලාවේ ගීතය පිළිබඳ කතා කරනකොට රස විඳින ආකාර 3ක් උපයෝගී කරගෙන තමයි මාගේ අදහස් මම දක්වන්නේ.
එයින් පළමුවෙන්න තමයි මේ ගීතය තුළ බැලූ බැල්මට හඳුනා ගන්න පුළුවන් වාචාර්ථය කියන සාධකය. නැත්නම් වාචාර්ථය මත පදනම් වූ රසවින්දනයක් මුලින්ම කරන්න. මෙහිදී අපිට දැක ගන්න පුළුවන් මේ කතාවට වස්තු විෂය වෙලා තියෙන්නේ නැත්නම් මේ ගීතයට වස්තු විෂය වෙලා තියෙන්නේ ගැල්කරුවෙකුගේ ජීවන කතා පුවතක්. ගැල්කරුවා කියලා කියන්නෙම තැනින් තැනට ගමන් කරමින් තමන්ගේ ජීවන වෘත්තිය කරගෙන යන පුද්ගලෙක්. එතකොට ඔහුගේ සමීපතමයන් තමන් සමග සමීප තමන්ගේ ප්‍රියම්බිකාව දරුවන් තමන්ගේ නෑදෑයන් සමග බොහෝ කාලයක් ගත කිරීමේ අවස්ථාවක් හිමිවන්නේ නෑ අනිත් පුද්ගලයන්ට වගේ. ඔහු ඉතා සුළු කාලයක් තමන්ගේ හිතයිශීන සමග ගනුදෙනු කරලා ඉතා ඉක්මනින් තමන්ගේ වෘත්තිය උදෙසා විශාල දුර ප්‍රමාණයක් තමන්ගේ ගොන්නු දෙන්නා සහ ගැල සමග ගමන් කරනවා. එතකොට මේ කතාවේ වස්තු විෂය වෙලා තියෙන්නේ මේ ආකාරයේ වූ මේ තවලම්කරුවෝ පිළිබඳව කියලා මේ ගීතය දැක පමණින් අපිට හිතා ගන්න පුළුවන්. එතකොට ඒක තමයි මේකේ වාචාර්ථය. ඒ කියන්නේ මේක දැක ගන්න පුළුවන් පිටින් බැලුවම දැක ගන්න පුළුවන් දේ. අපි පොඩ්ඩක් මේකේ මැදට ගිහිල්ලා බලමු. දැන් ඕන අපි ගෙඩියක උනත් පොත්තට වඩා ඇතුළ රසවත් කියලා තියෙනවානේ. පොත්තෙන් බැලුවම පේන්නේ මෙන්න මේක තමයි. පොත්තට වඩා ඇතුළ රසවත් නම් ඇතුලේ මොනවද තියෙන්නේ? මදේ. අපි මදේට ගිහිල්ලා බලුවොත් අපිට පේනවා මේ ගීතේ තම සුවිශේෂී ගණයේ ගීතයක්. මොකද මේ සුවිශේෂී ගණයේ ගීතයක් කියලා කියන්නේ මෙහි අර අපි කිව්වේ පොත්තේ තියෙන්නේ ඇත්තරම මොකද්ද? තවලංකරුවෙකුගේ ජීවනයේ කොහොමද කියන්නේ ඔහුගේ ජීවන රටාව කොහොමද පවත්වාගෙන ගියේ කියන දේනේ. ඔහු උදේ පාන්දර හැරලා යනවලු. ඔහු හැරලාගෙන යනකොට තමන්ගේ ප්‍රියම්බිකාව, තමන්ගේ භාර්යාව, තමන්ගේ ප්‍රේමවතිය, තමන්ගේ දරුවන්, කවුරුන් හෝ තමන්ගේ දෙමව්පියන් මේ ඊටම සුවනින්ද නිදානින්ද තමන් මේ බෝල්පෙන් වැහෙන වේලාවේ තමන්ගේ වෘත්තිය කර ගැනීම නිසා තමන්ගේ ආර්ථික ක්‍රියාකාරකම උදෙසා පිටත් වෙනවා ගන්න මේ කියන්නේ. ඒ නිසා ඒක තමයි මේක දකින්න පුළුවන් වාචාර්ථය. නමුත් මේකේ අර මදේ ඇතුලේ නැත්තම් අපි කියනවා ඒක ඊට වඩා ගැඹුරු අර්ථයක් මේකේ තියෙනවා. ඒතර මම අර කලින් කිව්වා වගේ මේ ගීතයේ සුවිශේෂී වන්නේම මේ ගීතය රස විඳින්න පුළුවන් ආකාර තුනක්. ඒක තමයි මම දැන් පෙර කී පරිදි වාචාර්ථය මගින් පමණක් මේ උපයෝගය කරන මේක රස විඳින්නත් පුළුවන් අපිට. අනිත් දේ තමයි සමාජ යථාර්ථයක් සහිත රස විඳිනක් අපිට කරන්න පුළුවන්. තුන්වෙනි කාරණේත් මම මේකම කියන්නම්. ඒ තමයි මේක ඇතුලේ දාර්ශනික පසුබිමක් සහිතව මේ ගීතයක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට වාචාර්ථය මත පදනම් වෙලා මේ ගීතය මම රස විඳිනවා එක් අවස්ථාවකදී. තවත් අවස්ථාවකදී මේ ගීතය ඇහෙනකොට මම මේකෙන් සමාජ යථාර්ථයක් අවබෝධ කර ගැනීමට ඒ තුලින් ඒ රස විඳිනේ ලැබීමට මම උත්සාහ කරනවා. නැත්නම් සමාජ ඛේදවාචකයක් මේක ඇතුලේ කතා වෙනවා. තුන්වෙනි කාරණය තමයි යම්කිසි දාර්ශනික පදනමක් මත ගොඩනැගුණු ඊටමත් ගැඹුරු ව්‍යංගාර්ථයක් සහිත ගීතයක් විදිහට මම මේ ගීතය රස විඳිනවා. එතකොට අපි කලින්ම කතා කරා මේක හැමෝටම අවබෝධ කරගන්න පුළුවන් සහ මේක අපගේ කනට වැකෙනකොටම අපිට මේ මොකක් හරි රේඩියෝ එකේ වේවා බස් එකේදී යනකොට හරි වේවා අපිට මේ ඕනි සින්දුවක් අහනකොට අපගේ ඒකේ වාචාර්ථය ප්‍රතිරුම් ගන්න පුළුවන්. අපි මේ දේ දැන් කතා කරා. මේ තවලංකරුගේ ජීවන කතාවක් කියන දේ. ඇත්තටම මේක කියන සමාජ යථාර්ථය මොකක්ද? අන්න ඒක තමයි අපි හඳුනා ගන්න ඕනේ. මේක ප්‍රධාන කාරණේන් අර සාහිත්‍ය සාමාන්‍ය පෙළ උසස් පෙළ සිංහල කරන ළමයි අනිවාර්යෙන් දැනගන්න කතාවක් හැම උත්තරයකටම ලියනවන්නේ නිකන් අපි හැමෝම දන්න දෙයක්. ඒ කියන්නේ අර කවියාගේ සිද්ධ වෙන්න පුළුවන් හොඳම කාර්යය තමයි ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියන එක. දැන් මේ ගේපද රචකයත් ආනන්දය ඇති කරලා තියෙන ඇති වෙන්නේ ඒක අපි ආනන්දය හොඳට රස විඳිනවා. නමුත් ඔය ප්‍රඥාවට ගෙන ගියාද කියන ප්‍රශ්නයක් තියෙනවනේ හැම කවියකම නේද? නැත්නම් හැම ගීතයකම හැම නිර්මාණයකම සිදුවිය යුතු සමාජ මෙහෙවරයකනේ. දැන් මම දකිනා මේ බෝල්පිනි වැහෙන වේලාවේ මේ සරත් ප්‍රනාන්දු කියන නිහඬ ගේපද රචකයා තමන්ගේ අර ප්‍රඥාව කියන සමාජ මෙහෙවර ඉටු කරලා තිබෙනවා කියලා. ඒ තමයි මේ ගීතය අපිට රස විඳිනේ කරන්න පුළුවන් සමාජ යථාර්ථයක් නැත්නම් මේ සමාජයේ මුල් බැසගෙන ඇති ඛේදනීය විලාපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. අර කතාන්දරයක් තියෙනවානේ ඇත්තටම අර සාමාන්‍ය සමාජය තුලේ කියන්නේ අපායේ මල් පූදින්න නම් දිව්‍ය ලෝකෙට මුල් අදින්න ඕනි කියලා. අන්න ඒ වගේ කතාවක් තමයි මේ ගීතයේ තියෙන්නේ. මේ ගීතයේ තියෙනවා මේ බෝලුපිනි වැහෙන වේලාවේ ඔබගෙන් සමුගෙන යා යුතුය. තාමත් ඔබ ඇත සුවනින්ද ඒකයි මා නොකියා යන්නේ. ඇත්තට මේ කතා කරන්නේ කවුද? මේ සමාජයේ ජීවත් වෙන එක්තරා කොන්නුණු සමාජ වරප්‍රසාද අහිමි පිරිසක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. කවුද ඇත්තට මේ සමාජ විසින් උන් හඳුන්වන්නේ ගණිකාවන් කියලා.
ඔවුන් ඇත්ත වශයෙන්ම හඳුනාගත යුත්තේ ලිංගික ශ්‍රමිකයන් නමුත් ශ්‍රී ලංකා සමාජය තුළ හඳුන්වන්නේ ගණිකාව කියලා. මේ ගණිකාව කියන සමාජ කණ්ඩායමේ ඛේදනීය විලාපය සම්බන්ධව තමයි මේ ගීතය සඳහන් වෙන්නේ කියලා මම රස විඳින ආකාරයෙන් මට හඳුනා ගන්න පුළුවන් වුණා. එතකොට මොකද්ද අපිට මේ ගීතය රස විඳිද්දී ඒක කොහොමද ඒක දැනෙන්නේ කියන දේ මම කතා කරොත් තව දීර්ඝ වශයෙන් මේ ගීතයේ තියෙනවා තවලම් කරවෝ කවරදාකදෝ එකම තැනක ඉන්නේ වගේ විවිධ වූ අපිට ඒ සමාජ යථාර්ථය ගැඹුණු පද පේලි ගණනාවක්. එතකොට අපිට හඳුනා ගන්න පුළුවන් මේ ගණිකාවකගේ ඇසුරට යම්කිසි පිරිමියෙකු යෑම සහ එම ගණිකාවගේ ඇසුරෙන් නිමා වුණාට පස්සේ එම ගණිකාව අතහැර යන පිරිමියෙකුගේ කතා බහක් වගේ දෙයක් තමයි මේ ගීතය තුල සමාජ යථාර්ථයක් විදියට මේ ගීපද රචක ඉදිරිපත් කිරීමට උත්සාහ කරේ කියන දේ. ඇත්තරම මේ ගණිකාවක් පිළිබඳව පිරිමියා තුළ පවතින ආදරයක්ද බොහෝ අවස්ථාවලදී පවතින්නේ තමන්ගේ ලිංගික ආශාව සම්පූර්ණ කර ගැනීමට පදනම් වූ ආර්ථික ගනුදෙනුවක්නේ. මුදල් මතනේ මේ හැමදේම සිදුවන්නේ. ඒතොර තමන්ගේ මුදල් මතේ ගණිකාවගේ සුවය ලබා ගැනීමක්නේ. ඒතොර මේ ගැල්කරුවා නැත්තම් මේ තවලම් කරුවට සමාන කරන පිරිමියා මේ ගණිකාව මුදල් මත ලබාගෙන තමන්ගේ කාමුක ආශා ඉටු කරගෙන ඇයටත් නොකියම පිටව යන්නේ වෙනත් කාන්තාවක් නැත වෙනත් ගණිකාවක් වෙතරනේ. ඒක තමයි කියන්නේ එතන රැඳී ඉන්නේ නේ. ඇයගෙන් ලබාගත යුතු ඒ ආස්වාදය ඒ කාමුක ආශාවන් ඉටු කරගෙන ඇයව හැරදමා යන කතන්දරයක් තමයි මේකේ සමාජගත අත්‍යත්තරම ශ්‍රී ලංකා සමාජය ගත්තොත් ශ්‍රී ලංකා සමාජය ගැන පොඩ්ඩක් කතා කරොත් මේ ගීතය පදනම් කරන ඇත්තරම ශ්‍රී ලංකා සමාජය වෙන විට විශාල සමාජ ඛේදවාචකයක් කරගන්න කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. සමාජය තුල විශාල වශයෙන් දුප්පත්කම වැඩි වෙලා තියෙනවා, මද්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙලා තියෙනවා. ඒ මත පදනම් වූ සමාජ ගැටලු අද වෙන්නට වර්ධනය වෙලා තියෙනවානේ. සමාජ ගැටලු කොම් ගොඩක් දේවල් තියෙනවා. ළමා ශ්‍රමිකත්වයට ගන්න පුළුවන් නේ. ඊට පස්සේ තව තමයි මහලු විය වැඩි වෙලා තියෙනවා. දැන් 2023 25 වගේ වෙනකොට වැඩිහිටි ජනගහනයේ 103ක් පමණ දක්වා වර්ධනය වෙනවා කියලා තියෙනවා. ඒතකොට ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් වැඩිහිටි ප්‍රමාණය කියන අවුරුදු 60ට වඩා වැඩි කට්ටිය වයෝවෘද්ධ ප්‍රජාව වැඩි වෙනවා කියලා තියෙනවා. ඉතින් මේ ආකාරය නිසා ඇතිවන්නා වූ සමාජ ගැටලු අප්‍රමාණයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ පළසර පද්ධතිය විනාශ වීම පවතින අද වෙන විට මේ ආකාරයේ විශාල සමාජ ගැටලු ගොඩක් මැද පීඩාවට පත්වන්නේ කාන්තාව. ඇත්තරම දැන් අපි සමාජ විද්‍යාව විෂයම අධ්‍යයනය කරගෙන හින්දා මම දන්නවා සමාජයේ මේ සමාජය තුළ පවතින විශාලම සමාජ ගැටලුව තමයි දරිද්‍රතාවී ස්ත්‍රීකරණය වීම. ඇත්තරම ශ්‍රී ලංකාව වැනි මේ දකුණු ආසියාතික කලාපය ඇතුලේ නැත්නම් අපි මේකට කියනවා පැට්‍රියාකල් බෙල්ට් එක කියලා. මේ කලාපය ඇතුලේ පීට්‍රු මූලික සමාජ ගොඩනගෙනවා. ඒක ඇතුලේ මේ කාන්තාවට හිමිවන්නේ ද්විතීකත්වයක් නැත්නම් දෙවෙනි තැනක්. මේ නිසා කාන්තාවගේ අයිතිවාසිකම් නැති වෙලා තියෙනවා. කාන්තාවට වරප්‍රසාද හිමි වෙලා තියෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ සමාජයක දරිද්‍රතාවය කියන දෙයක් කාන්තාවටම ආවේනික දෙයක් වෙලා තියෙනවා. ඇත්තටම අපේ සමාජයේ කාන්තාව තමයි දරිද්‍රතාව විශාල වශයෙන් පීඩා විඳින්නේ. කාන්තාවට ආර්ථික හැකියාවක් නැහැ. කාන්තාවට දේපල පිළිබඳ අයිතියක් නැහැ. මේ හේතු කරගෙන විශාල සමාජ අසාධාරණ වලට කාන්තාවන් තමයි මුහුණ දීමට සිදු වෙලා තියෙන්නේ. එතකොට මේ ගණිකා දැන් ශ්‍රී ලංකාව තුල නම් ගණිකාව නීතිගත කරලා නැහැ. මම නම් කියන්නේ මගේ පෞද්ගලික මතයක් තමයි ශ්‍රී ලංකාව තුල ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ. ගණිකා වෘත්තිය නීතිගත නොකරන තාක්කල් ගණිකාවක් ලෙස සේවය කරන කාන්තාව විශාල පීඩනයකට හා ශ්‍රමය සූරා කෑමකට ලක් වෙනවා. ශ්‍රී ලංකාව තුල නීති මට මතක හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 365 ගෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 ආසා 365 ඈ කියන වගන්ති වලින් ගණිකා වෘත්තිය වගේ දේවල් තහනම් කරලා තියෙනවා. සමහර රටවල් වල ගණිකා වෘත්තිය පිළිගන්නවා. බෞද්ධ රටවල් වල පවා ගණිකා වෘත්තිය පිළිගන්නවා. මොකද පැරණිම රැකියාව කියලා අපි ගණිකා වෘත්තිය හඳුන්වන්නේ. ගණිකා වෘත්තිය පිළිගැනීම කියලා කියන්නේ ගණිකා වෘත්තිය යෙදෙන කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකීම. නමුත් ශ්‍රී ලංකා සමාජය හා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් තවම මේ සමාජ යථාර්ථය තේරුම් ගන්නෑ. සැබවින්ම මේ ගීතයෙන් පිළිබිඹු කරන්න යන්නේද ගණිකාවක්ගෙන්
මුදල් ඇති පිරිමියා ගණිකාවගෙන් අවශ්‍ය කාම ආශා ඉටු කරගෙන ඇය හැර දමා යාමක්. ඇය සමාජය තුළ ඇය අනාරක්ෂිතයි. පිරිමියා අනාරක්ෂිත නැහැ. කාන්තාව හැමදාමත් අනාරක්ෂිතයි. මේ කතන්දරේ මේ සමාජ ඛේදවාචකය තමයි මේ ගීතය තුළ මා හඳුනාගත් ප්‍රධානම සමාජ යථාර්ථය විදිහට ඔබ සමග කතා කිරීමට සිදු වුණා. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේම මේ ගීත සුවිශේෂීනේ. දැන් මම කලින් කිව්වනේ මේ ගීතය රසවින්දනය කරන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා කියලා. මම දැන් ඊටමත් වේගයෙන් සහ මේ කාලය ප්‍රශ්නයත් එක්ක මේ ක්‍රම දෙකක් නැත්තම් රසවින්දනය කළ හැකි සහ මම රසවින්දනය කළ ආකාර දෙකක් ඔබ හමුවේ ලැබුවා. මම හිතනවා මේ ගීතය අහපු සහ මේ ගීතය පිළිබඳ අවබෝධයක් තියෙන මේ වැඩසටහන සමග මේ ඉදිකඩ වැඩසටහන සමග දීර්ඝ වේලාවක් සිටි ඔබට මේ ගීතයේ සමහරට මේ තුන්වෙනි අර්ථය පිළිබඳව නම් ඔබ අහලා ඇති. මොකද මේ ගීතය පදනම් වෙලා තින්නේ මේ තුන්වෙනි අර්ථයෙන් කියලා බොහෝ දෙනා අදහස් දක්වලා තිනවා මම දැක්කා. මේ ගීතයේ තුන්වෙනි අර්ථය නැත්තම් මේ ගීතය තුළ දැකගත හැකි දාර්ශනික අර්ථය තමයි බෞද්ධ දර්ශනය මත පදනම් වූ නිර්මාණයක් කියන්නේ. මොකද මේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ නිර්මාණයක් කියලා බොහෝ දෙනා මේක විචාරය කිරීමට හේතු වෙලා තියෙන්නේ මම දකින විදිහට. අපි සියලුදෙනාම මේ සංසාරය තුළ කවුද? අපි මේ සියලුදෙනාම මේ සංසාරය තුළ ඇත්ත වශයෙන්ම තව ලමුකරු, ගැල්කරු. අපි එක් ආත්මයකින් ඉඳන් හෝ නැත්නම් එක් සංසාර ගමන කියලා කියන්නේ. එක තැනක ඉඳන් තව තැනකට කුඩා කාලයේ, තරුණ කාලයේ, මහලු කාලයේ නැති වෙනවා. අපි බෞද්ධයන් වශයෙන් පිළිගන්නවා නැවත අපි සංසාරේ කොහෙදී හෝ කිනම් සත්වෙක වෙලා හරි ඉපදිනවා කියලා. මේ ආකාරයෙන් අපි තව ලමුකරුව විදිහට එක් කාලයක් පානුවල අපගේ තියෙන පින් බල මහිමහා ඒ බෞද්ධ දර්ශනීය මත පදනම් වෙලා අපි ස්ථානවල නැවත උප්පත්තිය ලබනවා කියන්නේ. එතකොට මේ ගැළපිට නැගලා තමයි අපි මේ හැමදේම කරන්නේ. අපි තවලම් කරුවෝ වගේ නේද? අපි මේ ගමන තුළ අපි අවබෝධ කරගන්න ඕනි නිර්වාණය. අපි විදර්ශනය කරගන්න ඕනි නිර්වාණය කියන දේ තමයි මේ ගීතය තුළ දකින මම බෞද්ධ දර්ශනය මත පදනම් වූ දාර්ශනික රසස්වාදයක් රසවින්දනය කියලා මම ඔබට කියන්න කැමතියි. එතකොට මේ ගීතය සත්‍ය වශයෙන්ම මේ ගීත නිර්මාණ නැත්නම් ශ්‍රී ලාංකේය ගීත කලාව ඇතුලේ මේ ගීත නිර්මාණය මට සුවිශේෂී වෙන්නේ සහ මාගේ රසස්වාදයට ගෝචර වුණේ මෙන්න මේ කරුණු තුන. එතකොට මේක වාර්තාත්‍ය අපිට ඕනි කෙනෙක්ට මේක රස විඳින්න පුළුවන්. මම කියපු ශ්‍රී ලංකා සමාජය තුළ දැකගත හැකි මේ සමාජ ඛේදවාචකේ මේ සමාජයේ තියෙන යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම බෞද්ධ දර්ශනයේ පවතින උතුම්ම දර්ශනය නැත්නම් උතුම්ම ධර්ම කරුණ වන නිර්වාණය පිළිබඳව මේ ගීතය තුළ සඳහන් වෙලා තියෙන අපිට ඒ ආකාරනුත්තේ රස විඳින්න පුළුවන්. ඇත්තටම මේ බෞද්ධ දර්ශනය ගැන තව ටිකක් කතා කරොත් එහෙම මේ ගීතය තුළ කතා කරන ආකාරයෙන් අපි ඇත්තටම මේ ජීවිතය අපි එක් තැන්වල හිර වෙලානේ සිටින්නේ. අපි මේ සංසාරයක එක තැන්වල හිර වෙලා අපි බෞද්ධයන් විදිහට අපි පිළිගන්නවා අපිට නැවත උත්පත්තිය ලබන අපි පින් කරේ නැතත් වගේ කතන්දරයක්. ඇත්තටම ශ්‍රී ලංකා සමාජයේ තියෙන විශාලම ගැටලුවක් තමයි මම දකින විදිහට ශ්‍රී ලංකා සමාජය තුළ තවමත් බෞද්ධ දර්ශනය කියන දේ මිනිසුන් ඉගෙනගෙන නැහැ. සහ මම වුණත් ඒ දේ ඉගෙනගෙන නැති වෙති. මොකද අපි සිංහල බුදුදහම කියලා දෙයක් මවාගෙන අපිට මාවේනික ආකාරයට ආගම කියන දේ පාලනය කරනවා. ආගමික පාලකයන් තමන්ගේ විවිධ අපේක්ෂාවන් වගේ දේවල් පදනම් කරන තමන්ගේ අනුගාමිකයන් නොමග යවන තත්ත්වයක් දැක ගන්න පුළුවන් ඕනම ආගමක. මේ හේතු කරන බෞද්ධ දර්ශනය නැති වෙලා. ඇත්තටම බෞද්ධ දර්ශනය කියලා කියන්නේම මගේ විග්‍රහය නම් අනුව ආගමක් නෙමෙයි. බෞද්ධ දර්ශනය කියන්නේ ජීවත් වීමේ කලාවක්. අපි කොහොමද ජීවිතේ හැඩගසා ගන්න ඕනි කියන කලාව. ඒක නිසා මේ සමස්ත මේ ගීතය ඇතුළම කතා වෙන්නේ ජීවිතේ කොහොමද හැඩගසා. ජීවිතය කියන්නේ මොකක්ද? නේ ජීවිතය කියන්නේ මොකක්ද? අපි හැමෝම මේ තවලම් කරෝ වගේ මේ ජීවිතයේ එක් අවදිවල විවිධ ප්‍රශ්න විවිධ දේශගුණයේ හමුවේ විවිධ භූමි හරහා අපේ මේ ගමන් කරනවා. ඒතර අපි හැමෝම තවලම් කරෝ. සමහර කට්ටිය මගින් නවතිනවා. සමහර කට්ටිය තවමත් ගමන් කරනවා. අන්නේ කතන්දරය තමයි මේ බොල්පිනි වැහෙන වේලාවේ ගීතෙන් කියන්නේ කියන්නේ මම දකිනවා. ඉතින් මම මේ පිළිබඳවම කියවපු තවත් වැදගත් කෘතියක් නැත්නම් වැදගත් අදහසක් මම දකිනවා. ඒ තමයි බර්ටල් බෙස්ට් කියන මහා නාට්‍යකරුවා බුදුහාඳුනගේ නිවන නැත්නම් බුද්ධ දර්ශන තුළ පවතින නිවන පිළිබඳ ලස්සන කතාවක් කියනවා. ඕක කාලෝ ෆොන්සේකා කියන අපතන වියවුණු මේ මහාචාර්යවරයා
1970 මේක සිංහලයට පරිවර්තනය කරනවා. අන්න එතන තමයි වැදගත්ම. බර්ටෝල් බෙස් කියනවා තණ්හාවේ දෝෂේ දුටු බුදුන් වහන්සේ තණ්හාව නසා විමුක්තිය පතා නිවන් මඟ මෙයයි පෙන්වා දුන්සේක. ඉක්බිතිව දවසක් ගෝලයෝ පිරිසක් ඇසුවොත් හිමිගෙන් එක්තරා පැනයක් තණ්හාව හල විගස සැනින් අප ලබන ඔබ කියන ඔය නිවන කෙබඳුදැයි කියනු මැන. එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත. බඹලොවට පිවිසීම වාගේද නිවන්සුව ඉරමුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා කුසීතව පාවෙමින් සිටිනා වාගේද. ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද. නොයසේනම් සිතැතිද කයද නැතිදෝ ස්වාමීනි. මේ ඇසූ සඳ හෝරා කිහිපයක් වැඩහිඳ හිමිසඳ කීවේ මෙලෙසය. ඔබ ඇසූ පැනයට පිළිතුරු නැතම. එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ බෝරුක් සෙවනේ වැඩ සිටි සමිදා පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු එහි සිටි සිසු දන සැමි අමතා දෙසූ මේ සුළු කතා උපමා. දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිනි. රත් පැහැගත් ගිනි ජාලා එහි පිය ගැසින් උසට නැගුණි. එහි තුල මම දනන් දුටිමි. දොරහැර ඔවුන් හඬගා පිටවන්නට මම කීවෙමි. එහෙත් ඒ දනන් සැලුනේ නැත. හදිසි බවක් පෙන්වූ නැත. එක් අයෙකු රැවුල් පට පිලිස්සී ඇත. ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳට වැසි වසීද සුලන් තදද දැවෙන නිවස දමා ගොසින් ඉන්න ගයක් තිබෙනවාද? එවැනි ප්‍රශ්න රාශියක් කි. මම පිළිතුරු නොදී ඔහුට නැවතවරක් උණ මිනිහට මට සිතුණා මේ දරුවන් නගන ප්‍රශ්න නවත්තන්නේ ගින්නෙන් නැසුනාම කියා. සත්තකින්ම ප්‍රිය දරුවනි යම් කිසි මිනිසෙකු මෙලොවේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවිනම් ඒ දනන්ට සරණ යන්න බණක් නැති මට කියන්න. එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ. ඔන්න ඕක තමයි බර්ටෝල් බෙස් කියන මහා නාට්‍යකරුවා විසින් ඉතාමත් දීර්ඝ කවියක් ලෙස රචනා කරේ. නිවන පිළිබඳ කවිය. මේක කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමන් විසින් සිංහලට පරිවර්තනය කරා. ඇත්තට මෙහි අවසාන පදය අපගේ බෝල්පිනේ ඇහෙන වේලාවේ අවසාන පදයටම සමානයි. ඒ මොකද්ද? තැබූ දෙපා දැවෙනාතුරු වෙන තැනකට නොයාවිනම් ඒ දනහනට සරණ යන්න බණක් නැත මට කියන්න. තවලම් කරුවෝ කවරදාකදෝ එකම තැනක ඉන්නේ. ඇත්තටම මේ නිර්මාණ දෙක තුලින්ම කියන්නේ අප නිවන කියන දේ අවබෝධ කරගන්න ඕනි කොහොමද මොන ආකාරයෙන්ද සහ ඒ පිළිබඳව බෞද්ධ දර්ශනයේ ගැඹුරු දාර්ශනික කරුණු ඉතාමත් රසවින්දනාත්මක හා පුද්ගලයන්ට දැනෙන ආකාරයෙන් නිර්මාණය කිරීමට මේ නිර්මාණ දෙකම සමත් වෙලා තියෙනවා. මම ඉතින් මේ බර්ටෝල් බෙස්ගේ ගීතයත් හොයාගත්තේ නැත්නම් ඔහුගේ නිර්මාණයත් හොයාගත්තේ මේ බෝල්පිනි වැහෙන වේලාවේ ගීතයටම සමාන නිසා. ඉතින් මම හිතනවා අද දින මට මේ අවස්ථාව ලබා දීම ඇතුළෙම යම්කිසි වූ සමාජ මෙහෙවරක් නැත්නම් සමාජයට යම්කිසි වූ පණිවිඩයක් ලබා දෙන්න හැකි වුණා කියලා මේ සමාජයේ පවතින වූ සමාජ යථාර්ථය ඒ වගේම මේ බෞද්ධ දර්ශනය තුළ පවතින වූ දර්ශනය හා ආගමේ පවතින වූ වෙනස මේ ආකාරී වූ මේ සමස්තය මේ ගීතය තුළ පවතින නිසා අපි මේ ගීතයම අවබෝධ කර ගැනීම තුළ අපගේ ජීවන ගමන සාර්ථක කරගන්න පුළුවන්. අපේ සමාජයේ පවතින වූ මේ ඛේදනීය තත්ත්වයන් අවබෝධ කරගෙන ඒවට පිළියම් යොදන්න පුළුවන්. ඒ කියන්නේ යහපත් පුරවැසියන් බවටපත් වෙන්න පුළුවන් කියන කියන්නේ අපි මේ අරමුණ ඔළුවේ තියාන තමයි මම මේ ගීතය වඩාත්ම තෝරාගත් මේ වැඩසටහනට. ඉතින් මම හිතනවා මම මේ ගීතය සාධාරණයක් කරා කියලා. සමහර තැන්වල වරදක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතෙක් වෙලාවත් මාගේ මේ රසවින්දන වැඩසටහන තුළ මාගේ අදහස් මාගේ මේ කරුණු අහගෙන හිටපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා.
අපි නැවත දවසක හමුවෙමු. ඔවු ඇත්තටම අපේ ජීවිතය ගැන මේ ජීවිතයේ යථාර්ථය ගැන මං හිතන්නේ අපේ සහෘදයන්ට අලුතෙන් හිතන්න යමක් මොහුගේ විවරණය තුළ තිබුණ කියලා. මොකද මට එහෙම දැනුණා. මදුරංග ඔබට කොහොමද දැනුනේ? ඔව් ඇත්තටම සහන් මේ දැන් මුලිනුත් මම හිතුව වගේම අපිට අද මේ කතාබහ මොහුගේ විවරණය ඉතාමත් සුවිශේෂී දෙයක් වුණා. මොකද මේ කියපු දේවල් අහගෙන ඉද්දී ඇත්තටම මේ ගීතයේ තිබෙන ඇතුළාන්තය මොනතරම් ගැඹුරට යනවද කියලා මේ ඇත්තටම ලොකු පුදුමයක් දැනුණා. මේ තරම්ම අපේ ජීවිතය ගැන ගැඹුරින් කතා කරනකොට සමහර දේවල් මීට කලිනුත් අපිට ඒ තරම් අවධානයට යොමු වෙච්ච දේවල් නෙවෙයි කියලා හිතුණා අපේ ජීවිතය ගැන. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඔබටත් මටත් වගේම අපේ ආදරණීය රසික රසිකාවියන්ටත් අද අලුත්ම දෙයක් වටිනම දෙයක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඉතින් ඒකට ස්තුතිවන්ත වෙනවා අපේ ආදරණීය නිමන්ත සහෝදරයාට. ඉතින් ඒ තුලින් දැක්කේ ඇත්තටම ඔහුගේ තිබෙන අත්දැකීම්, ඔහු තුළ තිබෙන දැනුම මේ සමාජය ගැන ඔහුට ලොකු කියවීමක්, පෘතුල කියවීමක් තියෙනවා කියලා මට දැනුණා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් ඔහු වගේ පුද්ගලෙක් සමග මේ වගේ විනාඩි කිහිපයක් හරි වටින දෙයක් ගැන කතා කරන්න ලැබීම ගැන. ඒ නිසා ඔහුට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව පිළිගෙන පැමිණියාට. සහ ඒක ඔබටත් මටත් අපේ වැඩසටහනටත් ලොකු ආලෝකයක් වුණා. ඉතින් නැවත වරක් මම ස්තුතිවන්ත වෙනවා නිමන්ත සහෝදරයාට. ඔව් ඉතින් අපි නැවතත් අපේ හිතවතාට ස්තුතිවන්ත වෙනවා මේ මොහොතට සහභාගි වෙලා අපේ ජීවිතයට යමක් එකතු කරගත හැකි කරුණු ගොන්නක් ගෙනාවට. නැවතත් අපි දවසක මේ වගේම මුණ ගැහෙමු. හොඳයි, එසේනම් ඔබටත් පුළුවන් අපත් සමග මේ විදියටම ඉන්දිකඩ වැඩසටහනකින් එකතු වෙන්න. එකට කරන්න තියෙන බොහොම සුළු දෙයක්. ඔබට පුළුවන් 0711447591 මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. අපි ඔබට ඉන්දිකඩ වැඩසටහනක් වෙන් කරන්නම්. ඉතින් ඒත් සමගම අදට අපි ඔබෙන් සමුගෙන යනවා. නැවතත් සුපුරුදු පරිදි තවත් ආදරණීය අමුත්තෙකු සමග ලබන සිකුරාදාත් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. මම සාන් සමරසිංහ.
Ina